ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සම්බුද්ධ භාෂිතයේ සඳහන් සුවිශේෂී වූ සූත්‍ර දේශනාවන් මාතෘකාව බවට පත් කරගනිමින් ජීවිතයේ අරුත වටහා ගනිමින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අතර වාරයේ ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරගන්නට ඔබට මඟ කියා දෙන සුපසංජීවිතය ධර්ම සාකච්ඡාවේ වැඩසටහනේ තවත් අධීරක සමාරම්භය සනිටුහන් කරන්නට අපි මේ පුණ්‍යවන්ත හෝරාවේදී සූදානම් වෙනවා. පින්නතුනේ දේශනා වෙනුවෙන් අපට නිරන්තරයෙන්ම අනුශාසනාවන් සිද්ධ කරමින් සෑම සිකුරාදා දවසකම මේ උතුම් දේශනාව පැවැත්වීම වෙනුවෙන් කොළඹ 7 ආර්.ජී. සේනානායක භාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ස්ථාපිත බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට ගෞරවයෙන් යුතුව වැඩම කරන පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඊ타ත්ම ගෞරවයෙන් සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වක වද දවසේදීත් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධුරීන ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව ඔබ හැම දෙනාගේම හිතසුව පිණිස බෞද්ධ ආරූප වාහිනී නාලිකාව එක් ආත්මික වන ඔබ වෙනුවෙන් විකාශනය කිරීම සඳහා අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා මහරගම පදිංචි යමුනා ගුණරත්න මහත්මිය, ඒ වගේම නිලන්ත මොනරවිල මහත්මයා සහ එම දේනීය ප්‍රධාන පැමිණ සිටින සුපින්වතුන් පිරිස. එහෙමනම් ඒ හැම දිනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තිලවට තිලක වූ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය ප්‍රථමයෙන්ම පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනට සාම්ප්‍රදායානුකූලව ආරාධනා කරන්නට දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසටයි අවස්ථාව ලැබෙන්නේ. ඒ අනුව ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කරන මොහොත ඉන් අනතුරුව පින්වතුන් පිරිස දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට සූදානම්ව සිටිනවා. පින්වතුනි අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනේ මාතෘකාව බවට පත්වන්නේ සංයුත්ත නිකායට අයත් සෝමා සූත්‍ර දේශනාවයි. පින්වතුනි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය සාරාංශ වශයෙන් සිහිපත් කළොත් කාන්තාවන්ට ධර්මය දකින්නට ධර්මය අවබෝධ කරගන්නට තිබෙන අවස්ථාව පිළිබඳවයි සාරාංශ වශයෙන් ඔබට සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊට වඩා ගැඹුරු කරවත් කරුණු කාරණාවන් කිහිපයක් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් අද දවසේ මෙතෙන් සිට ආරම්භ වන පුණ්‍යවන්ත හෝරාව තුළ අපේ පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගන්නට, අවබෝධ කරගන්නට, පැහැදිලි කරගන්නට සූදානම් සෝමා සූත්‍ර දේශනාවෙන් අපි අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන කරුණු කාරණා, දහම් කරුණු කාරණා මොනවද කියන කාරණාවන්. එහෙමනම් අපේ ගෞරවනීය පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි හැමදෙනාවම තිසරණ සහිත වූ පංචශීලයෙහි පිහිටවීමෙන් අනතුරුව සෝමා සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාව එහි පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කරන මහරගම් පදිංචි යමුනා ගුණරත්න මහත්මිය, නිලන්ත මොනරවිල මහත්මයා සහ සචිනී මොනරවිල දියණිය ඇතුළු සහභාගී වෙන ඔබ සියලු දෙනාමත් මේ රටේ හෝ ලොව කොතැනක හෝ වෙසෙමින් මේ දෙසුම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ හැමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොමදව ලැබ ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් වේවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම් හි වත්තමානම් හි සම්මා ධම්මං විපස්සතෝ තී. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි. අද සුපසංජීවිතයේ සඳහන් දෙසුම සාකච්ඡාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ සංයුත්ත නිකාය අඩංගු සෝමා සූත්‍ර දේශනාවයි. සඳුන් ජීවන්ත පුතුණුවන් සඳහන් කළා වගේ කාන්තාවන්ට ධර්මය දැකීමේදී ගැටලු පවතිනවද? බෞද්ධ දර්ශනයට අනුව මොකද්ද කාන්තාවන්ට ලබා දෙන අවස්ථාව හා ඔවුන්ගේ හැකියාව කුමක්ද? මෙය මූලික පදනම කොටගෙන මේ සූත්‍ර දේශනාව ඔස්සේ එහෙත් කාන්තාවන්ට හෝ දියණිවරුන්ට මව්වරුන්ට පමණක් නෙමෙයි. කාන්තා පිරිමි කියන සියලු දෙනාටම ධර්ම මනසිකාරයෙන් ගත්තොත් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස විසින්ම මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කොටගෙන ගොහර වූ සසරින් අත්මිදීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මඟ සකසා ගන්නේ කෙසේද කියන අදහස මතකොට දක්වන්නයි පෙන්눔 කරන්නේ. එහෙමයි. ජීවන්ත පුතේ ඔබත් මමත් පවා රැඳී සිටින්නේ අම්මා කෙනෙක් නිසා. එහෙමයි. මව් කෙනෙක් නොවන්න දරුවෙක් මෙලව සිටින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ජීවිත ගැන කතා කරනකොට කාන්තාවන් එහෙම නැත්නම් අපි වචන පාවිච්චි කරොත් මෞතුමියක්, සොහොයුරියක්, දියණියක් කියන අදහස ඔස්සේ මොන විදිහේ හැඟීමක් සියලු දෙනා කෙරෙහිම. එතකොට පිරිමි පක්ෂයේ විසින් කාන්තා පක්ෂය කෙරෙහි දක්වන ආකල්පය පමණක් නෙමෙයි. කාන්තාවන් විසින් කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පයත්. මිනිසයන් විසින් සියලු මිනිසයන් කෙරෙහි දක්වන ආකල්පයත්. බුදුදහමට අනුව සියලු සත්වයන් කෙරෙහි දක්වන ආකල්පය කෙබඳු විය යුතුද කියලා අප මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා. එහෙමයි. පුතේ අටුවාවන්ට අනුව අපේ ධර්ම සාහිත්‍ය අනුව මෙහෙම අදහසක් ධර්මයේ පෙන්වා දෙනවා. බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ. අම්මා බුදුරජාණන් වහන්සේ හා සමානයි, බුදුරජාණන් වහන්සේ අම්මා හා සමානයි. දැන් එතෙන්දී අපි අදහස් කරන්නේ නැහැ අපි මේ කතා කරන අම්මලා ඔක්කොම බුදු වෙලා කියලා. එහෙත් අපේ රටේ විශේෂයෙන්ම මේ රටේ සංස්කෘතියට අනුව සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ඒක බෙදීමක් හැටියට දැක්වුවා නෙමෙයි. භාවිත ස්වභාවය අනුව දැක්වුවොත් බුදු අම්මා කියන වචනය හැම කෙනෙකුගේම හිත් පුරා පවතින අදහසක්. එහෙමයි. බුදු නොවන බව හැබෑව. තවම රහත් නොවුණු හෝ මාර්ග ඵලයකටවත් පත් නොවුණු බව හැබෑව. එහෙත් දරුවන්ගේ ලෝකෙට බුදු අම්මා කියන වචනය මොනතරම් සාන්තව මිහිරිව හදවත් වලට දැනෙන්න ඕනද කියන අදහස තමයි මේ පෙන්눔 කරන්නේ. එහෙමයි. එවිට දරුවන්ගේ හිත්වලට අපගේ ශාස්ත්‍රඥයන්න් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් වීතරාග, වීතදෝෂ, වීතමෝහ සිතුවිලි සමග සකස් වෙනවා. අම්මා කියන වචනේදී ඇලීම් බැඳීම් පවතින බව හැබෑව. නමුත් අර සංසුන් වූ සාන්ත වූ මනසින් ඒ ඇලීමෙන් සහ බැඳීමෙන් දරුවන් කෙරෙහි පවත්නා මෞතුමියන් කෙරෙහි සිත පවත්වන්න මෙහෙයවීමක් මෙතෙන්දි සිද්ධ වෙනවා. අම්මා බුදු අම්මා වගේ සලකන්න ඕන කියන ඒ අදහස. මේක සංස්කෘතිකව දැකිය යුතු අදහසක්. එතෙන්දි තව දෙයක් මෙතෙන්දි සිද්ධ වෙනවා. එවිට අම්මලා කල්පනා කරනවා. මම බුදු නොවුනත්, රහත් නොවුනත්, තවමත් මාර්ග ඵලයකටපත් නොවුනත් මගේ දරුවෝ බුදු අම්මා කියන වචනයෙන් ආමන්ත්‍රණය කරනවා නම් මා මොන විදියට හැසිරිය යුතුද කියන එක මව්පදවිය දරාගෙන මේ දෙපැත්තටම එක හා සමානම අදහස් පෙළක් දක්වනවා. අන්න ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ පවා 7 වෙනි වස බුද්ධත්වයෙන් අනතුරුව තව්තිසාවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් උන්වහන්සේ අභිධර්ම දේශනාව, විශිෂ්ටම දේශනාව, විජම් පිටකය උන්වහන්සේ දේශනා කළ බව ධර්ම කතාවේ පෙන්눔 කොට තිබෙනවා. අම්මා වෙනුවෙන් ඒ මහා මායා දේවිය වෙනුවෙන් කළ උපකාරය. ඊළඟට උන්වහන්සේ පෝෂණය කළ හදා වඩා පෝෂණය කළ කිරි අම්මා බවට පත් වූ මහා ප්‍රජාපති ගෞතමිය. පළවෙනි අවස්ථාවන්හි භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් තුන්වෙනි ආයාචනයේදී අවස්ථාව ලබා දුන්නා. අෂ්ටගරු ධර්ම සමගින්. ඒ අෂ්ටගරු ධර්ම පවා කාන්තාවන්ට එසේ පනවන්න හේතුව අද දවසේ සිට නෙමෙයි. එදා දවසේ සිටයි ඒ බලන්න ඕනේ. එහෙමයි. ඒට හේතුව තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය තුල කාන්තාවන්ට ලැබී තිබූ අවස්ථාව දැන් මේ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරනවා. ඔවුන්ට ධර්මයේ දකින්න එහෙම නැත්නම් තවුස් ජීවිතයකට එන්න, ආධ්‍යාත්මික ජීවිතයකට එන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එහෙමයි. ඔවුන්ට කුස්සිය සහ දරුවන් ලැබීමේ යන්ත්‍රයක් හැටියට කියන හැඟීම ඔවුන්ට දක්වලා තිබුණා. ඒ තුලින්ම ඔවුන්ට අවස්ථාවක් ලැබුණා නම් ලැබුණ අවස්ථාව තුල මිනිස් සිත්වල සාමාන්‍ය පෘථග්ජන හිත්වල පවත්නා තණ්හා මදමාන දිට්ඨිය එක්ක ඔවුන්ගේ සිතුවිලි එළියට ගලාගෙන එනවා.
එනිසා බොහෝම කල්පනාවෙන් තමයි ඔවුන්ම ආධ්‍යාත්මික ජීවිතය තුළ ඉදිරියට කැඳවා ගත යුත්තේ. අන්න එදා ඒ පරිසරය අනුව තමයි අෂ්ටගරු ධර්ම පෙන්눔 කළේ, දේශනා කළේ. දැන් එකක් එහි සඳහන් කළොත් එදිනම පැවැත් වූ සාමණේර ස්වාමින් වහන්සේ නමකට පවා පැවිදි ජීවිතයෙන් 100ක් ආයුලම් තිබුණත් කාන්තාවක් විසින් ගරු කළ යුතුයි කියන ඒ අදහස. ඔවුන් දෙවනි තත්ත්වයට පත් කිරීමක් නෙමෙයි. නමුත් බොහෝම අනුක්‍රමයෙන් ආධ්‍යාත්මික ජීවිතය තුළ මේ තෙරපිලා හිටපු පිරිසක් ඉදිරියට රැගෙන ආ යුතු නිසා. එයයි එතනින් අදහස් කරන්නට ඇත්තේ. කෙසේ වෙතත් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමෙන් අනතුරුව සරියුත් මොගලන් දෙනම වගේම කාන්තාවන්ටත් අගතනතුරු ලබා දුන්නා. කවුද ඒ දෙනම? කේමා සහ උප්පලවන්නා තෙරණිවරුන්ට ඒ අගතනතුරු ලබා දුන්නා. හොඳයි. මහා ප්‍රජාපති ගෞතමිය ඒ තමන් හැදුවම්ම, වැඩුවම්ම, පිරිනිවන් පාන්න යන අවස්ථාවේ තථාගත බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පිටුපසින් වැඩම කළා නම් ඒ අම්මාගේ පිටුපසින් පමණක්මයි. මහා ප්‍රජාපති ගෞතමිය තෙරණියගේ පිටුපසින් වැඩම කළා. ඒ අම්මා වෙනුවෙන් කරන ලද ගෞරවය. දැන් පුතේ භික්ෂුන් වහන්සේලාට පවා අවස්ථාව දීලා තිබෙනවා. ඒ තමයි එතෙන්දී දෙමෝපියන්ට gedara රැක බලා ගන්න උපස්ථාන කරන කවුරුවක් නැතිනම් තමන්ට ලැබෙන පිණ්ඩපාත දාණයෙන් ඒ දෙමෝපියන්ව පෝෂණය කරන්න අවස්ථාව තිබෙනවා. එහෙමයි. තමන්ට ලැබෙන යම් විටක චීවරයක් නමුත් අපි තුන් වස්ත්‍රයක් කියලා. වස්ත්‍රයක් නමුත් වස්ත්‍රයක් නැතිනම් ඒ දෙමෝපියන්ට පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් හැකියාවක් තිබෙනවා. මේ තරම් ගෞරවනීය ප්‍රශංසිත බවක් දෙමෝපියන්ට පවතින එයිනුත් අම්මා කියන වචනය අපි දැන් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මමායතිති මාතා මානේතිති මාතා. මගේ කියලා දරුවන් රකින්න නිසා, ආරක්ෂා කරන්න නිසා, පෝෂණය කරන්න නිසා අම්මා වෙනවා, මාතා වෙනවා. දැන් මේවම තමයි අපේ රටේ සරල ලෙස දෙමෝපියන්ට වන්දනා කරන්න උගන්වන දසමාසයේ උරේකත්වා කියන ගාථාව. මේක මේ රටේ පමණක් පවතින ගාථාව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථා රත්නයක් නෙමෙයි. අපේ රටේ නිර්මාණය කරන ලද ගාථාවක්. එහි දසමාසයේ උරේකත්වා කියන ගාථාවේ අදහස සරල වුණාට ගැඹුරු අදහසක් වර්තමාන සමාජයට පවා අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම මුණතරම් සඳහන් කළ සමහර විට දහන් දැනුම තිබෙන අය පවා මව්පියන් කෙරෙහි දක්වන ආකල්ප මොන වගේද කියන අදහස පැහැදිලි. සිත් නොරිදා අහන්නට යයි ආරාධනා කළොත් බොහෝ විටක පින්කම් නාමයෙන් සිදු කරන අය පවා ගෘහස්ත ජීවිතය තුළ දෙමෝපියන් කෙරෙහි දක්වන ආකල්පය මොන වගේද කියලා ශ්‍රවණය කරන්නේ නම් ඔබත් ඔබගෙන්ම අහලා බලන්නට යයි ආරාධනා කරනවා. මේ ලෝකෙට අපිව ගෙනාව නම් ඕගොල්ලන්ගේ යුතුයකම තමයි අපිට මේ දේවල් දෙන එක, සීල ධර්ම කරලා දෙන එක. අන්න ඒ ආකල්පය තුළ බොහෝ කෙනෙක් සමහර විටක සිටින්න පුළුවන්. ලොකු මහත් වෙනකොට සමහරට ඇඟිල්ල දික්කොට අහන්න පුළුවන් ඔය අය මොනවද මට හෝ අපිට කළේ කියලා. මෙවැනි ප්‍රශ්නත් එක්ක සමහර අයට දහම් දැනුම තිබෙනවා. ඔවුන් සඳහන් කරන අයුරින් පින්කම් සිද්ධ කරනවා. නමුත් මේ මාර්ගය තුළ මොන වගේ ආකල්ප දරනවද කියලා දහමින් දකින්න ඕන. සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැතිනම් මේ සසරේ අපි ඉපදෙමින් මරණයටපත් වෙමින් යනවා. සසර කියන්නේ අබ්බොච්චින්න. රූප වේදනා සංඥා සංකාර විඥානික නිස්කන්ධ පංචකයේ විසිරිලා නැවතත් කර්මානුරූපව ස්කන්ධ පංචකය සකස් වෙනවා. ඒක තමයි චුතියෙන් අනතුරුව පටිසන්ධිය සකස් වෙනවා කියන්නේ. ඒක තමයි සසර කියන්නේ. සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැතිනම් කර්මානුරූපව මනුස්ස ලෝකෙට එනකොට මේ දෙමෝපියන්ගේ නැත්තම් වෙන දෙමෝපියන්ගෙන් හරි මේ ලෝකෙට එන්න ඕනේ. මොකද උපතකට එන්නේද? කොතනින් හරි එන්න ඕනේ. එතකොට මේ දෙමෝපිය සිද්ධ කරේ මොකද්ද? තමන්ගේ කුසට ආපු දරුවා කවුද කියලා දන්නේ නැහැ. ඉපදුනාට පස්සේ මුහුණෙන් පෙනුමෙන් හඳුනා ගන්නවා මගේ දරුවා කියලා. නමුත් මේ පටිසන්ධි චිත්තේ නැත්තම් පටිසන්ධි විඥාණයෙන් ආවේ කොතන ඉඳලාද? කවුද? කොහොමද? ඒ කිසිම සම්බන්ධයක් පිළිබඳ දැනුමක් නැතුව දැන් සම්මතයේ තුල ප්‍රඥාත්තියේ මගේ දරුවා කියන අදහස ගන්නවා. දසමාසයේ උරේකත්තා කියන ගාථාවේ අදහස බලන්න. දසමාසයක් කුසේ දරාගෙන ඔබේ වචනය ගත්තොත් ආදරය කරුණාව ලෙන්ගතුකම ඔස්සේ කුස පිරිමැදමින් පෝෂණය කරලා එහි ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. නැනැති රුවැති පිනැති ගුණැති දරුවෙක් මට බිහි වේවා. තමන්ට නොපෙනුණු ලෝකෙ පෙන්නලා දීලා, තමන්ට නොලැබුණු සැප සම්පත් දීලා, තමන්ටත් වඩා ඉහළ උගත්කමක් දීලා මගේ දරුවා කුසේ පටන් මෙලවට බිහි වුණාට පස්සේ පෝෂණය කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි.
තමන්ගේ ජීවිතයේ කුඩා කාලේ ලැබුණු දුක් කරදර නම් සිහිනෙන් පවා ලැබෙන්න එපා කියලා හිතුවනම් කාට හරි දරදිය ඇදලා හරි අතපාලා හරි සිඟා කාලා හරි මගේ දරුවා ඉහළ තැනකට ගෙනෙනවා කියලා නැත්නම් මගේ දරුවෝ ඉහළ තැනකට ගෙනෙනවා කියලා හිතුවනම් ඒ ගුණබර අම්මා කෙනෙක් පිය කෙනෙක්. ඒ නිසා තමයි වර්තමාන යුගයේ හැටියට සියක් ආයු වේවා කියලා දරුවන්ට ඉගැන්වුවේ ඒ අම්මා වෙනුවෙන් වඳින්න පුතේ දුවේ පෝෂණය කරන්න. ගරු කරන්න. දැන් මේක සරල අදහසක් කවුරුත් දන්න. හැබැයි ගාථාව දැනගත්තට අදහස හිතට ගන්නයි බොහොම අඩු. වර්තමාන පරිසරය තුල ගැඹුරු දහම දකින්න මත්තෙන් සරල දහම් කරුණු හදවත් වලට කියලා දීලා එතෙන්ට ආරාධනා කළොත් ඒක බොහොම නිවන් මඟ අරමුණු කරගන්න හේතු වෙනවා. මාතු පෝසක ජාතකයේ පටන් අපගේ ගෞතම ලෞතර බුදුරජාන් වහන්සේටත් මුලින්ම ප්‍රාර්ථනාව ලැබුණේ අම්මගෙන්. එහෙමයි. නුඹ බුදුවියන් පුතේ කියන එක. දෙමෝපියෝ භෞතික ලෝකයේ තුල දුන්නේ මොනවද, මැනලා දුන්නේ මොනවද, ගණන් කරලා දුන්නේ මොනවද කියන දෙයට වඩා ඒව දෙමෝපියන්ගේ කොටසින් බැලුවොත් යුතුයකම්. නමුත් ඊට වඩා දිගු සසර ගමනේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබන්න උපකාර වූ අම්මා කියන ඒ පියා කියන වචනය ඒ දෙමෝපියන්ගේ දරුවන්ගේ හදවත් තුළ පැවතීම සැනසෙල්ල. ඔය අදහස් පෙළ ඔස්සේ අම්මා කෙනෙකුට දිය යුතු ගෞරවය. මොකද පිරිමි අයටත් අම්මා කෙනෙක් නොවෙන්න දුවෙක් හෝ පුතෙක් හැටියට මේ ලෝකෙට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඕනම වෙලාවකදී හිතට නගා ගන්න පුළුවන් මමත් අම්මා කෙනෙකුගෙන් මේ ලෝකෙට බිහි වුණු කෙනෙක් කියලා. මටත් අම්මා කෙනෙක් ඉන්නවා කියලා ඒ අදහස හිත පුරා දුවෙක් වුණත් පුතෙක් වුණත් කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක් වුණත් හැම කෙනෙකුගේම හිත පුරා දැනෙන්න ඕනේ. මේකයි ලෝකේ ස්වභාවය. හොඳයි. තථාගත බුදුරජාණන් වහන්සේ දවස සවැත් නුවර සෝමා තෙරණිය භික්ෂුණිය උදේ කාලේ පිණ්ඩපාතේ වැඩම කළ හවස් යාමේ දිවා විහරණය දවල් කාලේ විහරණය පිණිස. මෙතන විහරණය කියන්නේ නිකන් සැතපෙනව නිදා ගන්නවා කියන අදහස නෙමෙයි. එහෙමයි. උන්වහන්සේලා සමාධියට සකස් වෙනවා කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ වගේම රහතුන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සම්වැදෙන්න පුළුවන්. උන්වහන්සේලා නිවන් සුව විඳින්මින් සමාධිය තුළ සිත එකඟ කරගෙන වැඩ සිටිනවා. එතුමිය අන්ධ වනයේට වනේ නම අන්ධ වනයේට වැඩම කළා. වැඩම කළා ගසක්කට වැඩ සිටිනකොට එතුමියට ඇහෙනවා මේ අදහසක්. ඒ තමයි නතන් දංගුල පඤ්ඤාය නසක්කා පප්පෝති ඉත්තියා. ඒ තමයි යන්තං ඉසීහි පත්තබ්බං තානං දුරබි සම්භවං නතන් දංගුල පඤ්ඤාය නසක්කා පප්පෝති ඉත්තියා. යන්තං ඉසීහි පත්තබ්බං තානං දුරබි සම්භවං. ඉර්ෂීන් විසින් පිරිමි නම් වූ ඉර්ෂීන් විසින් ලැබිය යුතු සමාධිය හිතේ එකඟභාවය නතන් දංගුල පඤ්ඤාය ඇඟිලි දෙකේ නුවණක් තියෙන ඇඟිලි දෙකේ නුවණක් තියෙන කාන්තාවන්ට ලබන්න පුළුවන් කමක් නැහැ කියලා හඬක් ඇහෙනවා. ඉරිසීන් විසින් ලැබිය යුතු යම් ආධ්‍යාත්මික සුවයක් සමාධියක් වේ නම් ওই ඇඟිලි දෙකේ නුවණ තියෙන අයට මේ ලබන්න බෑ කියලා හැඟීමක් එනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු එදා සමාජය තුළ බොහෝ පිරිසක් විශේෂයෙන්ම පුරුෂ පක්ෂය විසින් දරපු අදහස තමයි මේ දැන් මතුවලා ඇහෙන්නේ. මේ අදහස එදා. දැන් ඉතින්දර අෂ්ටගරු ධර්ම පැනවීම කතාවත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් මොන වගේ පරිසරයක්ද එතන තිබුණේ. එතනින් නිදහස් වෙන්න නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් සියුම්ව ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුද කියන අදහස තේරුම් ගන්න පුළුවන්. ওই අදහස ඇහුණා. එනකොට සෝමා තෙරණිය බලනවා කවුද කියලා මේ. එතුමිය බලනකොට පේනවා මේ තමයි මරු මාරයා. පුතේ ඕනෑම කෙනෙකුගේ ගුණවත් සත්පුරුෂ මනුස්සෝ සත්පුරුෂ වෙන්න ගුණවත් වෙන්න යම් කෙලෙස් සිතුවිලි එනවනම් ඒක දකින්න ඕනේ මාර සිතුවිල්ලක් හැටියට. මාරයාගේ කෙලෙස් මරුට කැඳව ගන්න මාරයාගේ පැත්තට ලං කරගන්න ඇතිවෙන සිතුවිල්ලක් හැටියටම සිහිය පාත්තන්න ඕනේ. එහෙම සිහිය පාත්තන්න සිහිය පැත්තීමේ පුරුද්දක් තියෙනවා. මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් අපි ගන්න ඕනේ පරමාර්ථ ධර්ම කතාව. නිවන් මඟ අරමුණු කරන සෑම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සියලු දෙනා විසින්ම සතර හතිපට්ඨානයේ සිහිය පුරුදු කොට තිබිය යුතුමයි. එහෙම නැත්තම් තමයි මේ කෙලෙස් වලට හසු වෙන්නේ. බොහෝ කෙනෙක් සමහර විටක දක්වන ආකල්පය තමයි කමක් නැහැ. ඉඳ හිටලා ඒ වගේ දේවල් සිතුනට වැරද්දක් වුණාට කමක් නැහැ. මම ගොඩක් හොඳ දේවල් කරනවනේ. නැහැ.
පුංචි නමුත් සමහර රෝගවල පුංචි නමුත් යන්තම් හෝ තිබුණොත් මරණය පවා සිද්ධ වෙන ආකාරයට ශරීරේ පුරාම පැතිරී යන්න පුළුවන්. කිලේශයට ඉඩ දුන්නොත් සල්පයක් නමුත් කියලා තමන් කලයි කියන පින්කම් කුසල් මාර්ගයේ සම්පූර්ණයෙන්ම වෙනසී යන්න පුළුවන්. පුතේ අපිට විශ්වාසය තියන්න පුළුවන් අනිවාර්යයෙන්ම කුසල් මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ කියලා සෝතාපන්න වීමෙන් අනතුරුව පමණයි. එතකන් අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ මේ සසර ගමනට බැඳ තබන දස සංයෝජන වලින් පළවෙනි සංයෝජන තුන වන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ස්වකීය කොට ගැනීම. මගේය මගේ මම වෙමි මගේ ආත්මය කියලා හිතෙන් දැඩි වරගෙන එතකොට ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් අරමුණු පාත්තනකොට කාම ඡන්දයට හසු වෙනවා. ඊට වඩන මන වඩන ප්‍රියදැහේ කාමීන් යුත් ඇලුම් කරන කෙන ස්වභාවයෙන් ඇලෙනවා බැඳෙනවා ගැටෙනවා. ධර්මයේ විස්තර කරන්නේ ඇහෙන් රූපය දැකලා ඒක ස්පර්ශ කරගෙන නිමිති අනුනිමිති වශයෙන් සමාන කරගෙන එහි සතුට වෙනවා. ඒ ගැන කියනවා ප්‍රාර්ථනා කරනවා හිතේ මුල් තැනක් දෙනවා. හිතේ මුල් තැනක් දෙනවා කියන්නේ මට ඒකමයි මතක් වෙන්නේ. ඒ රූපේ, ඒ හඬ, ඒ ආග්‍රහණය, ඒ රසය, ඒ ස්පර්ශය, ඒමයි මගේ ඔළුවේ තියෙන්නේ. අවසානයේ සිහිනෙන් පේනවා කියන තත්ත්වයටත් එනවා. මොකද මේක හිතලා ඊට පස්සේ මේව චිත්තක්ෂණ වශයෙන් ගිහිලා භවංග වලට යනවා. දැන් පුතේ රූප කලාපයක චිත්තක්ෂණ 17ක් තියෙන කතාව නිරන්තර දේශනාවලින් ඔබ අහලා තියෙනවා. එතකොට ඇසට රූප, කන්ට ශබ්ද වශයෙන් මේවා සකස් වෙනකොට අපි හඳුන්වනවා රූප කලාපය. රූප කලාපයේහි චිත්තක්ෂණ 17ක්. භවංග, භවංග චලන, භවංග ඡේදන, පංචදාරජ්ජන සිත ඊළඟට දැන් ඇසෙන් රූප නම් චක්කු විඥානය, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන ඊළඟට ජවන්සිත 7 තදාලම්බන භවාංග. මේ ආදී වශයෙන් දැන් මේ සකස් වීමක් මේ සිද්ධ වෙන්නේ චිත්තක්ෂණ 17. ওই විදිහට දැන් ඇසෙන් රූපයක් කනින් ශබ්දයක් වශයෙන් අපි මේක අහලා ස්පර්ශ කරගෙන මම මගේ කරගෙන ගලපගෙන නැවත ඒ ගැන හිතමින් සතුටු වෙලා නිමිති අරගෙන ප්‍රාර්ථනා කරමින් දැන් සාමාන්‍ය ජන සමාජයේ කියන්නේ ඒ ගැන සිහින දකමින් හිතා ඉන්නවා කියලා. මේ විදිහට ඉඳලා ඊට පස්සේ භවංග වලට ගිහලා සකස් වෙනවා. මොකද හිතේ මුල් තැන දෙනවා කියන්නේ එහි චිත්ත වීතිය ගිහිලා කෙලවර වෙන්නේ භවංග වලට වැටිලා. පස්සේ සිහිනෙන් පවා පේන්න පුළුවන්. මොකද ධර්මණු ගන්න නැති වෙනවලදී භවංග ඉහළට එනවා. ඒ අවස්ථාව සකස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එයම උඩට නිතර පැමිණීම නිසා තමා විසින් ඒක සාධාරණීකරණය කරගෙන කමක් නැහැ. මේක කොච්චර බරපතලද කියනවනම් පුතේ සමහර විටක ඕන දෙයක් වුණාද. අපාය වැටුණත් කමක් නැහැ. මේ අරමුණ දීලා. ඒ කියන්නේ මගේ හිතේ තැම්පත් වෙච්ච රූපය අනිත් පැත්තෙන් ඇහෙනවා. ඔක නුඹට හොඳ නැහැ. මේක අම්මා කෙනෙකුට, පිය කෙනෙකුට, විවාහක කෙනෙකුට, දරුවෙක් කෙනෙකුට, පැවිදි කෙනෙකුට, උතුමෙකුට නුඹේ සීලය, සමාධිය, තනතුර, වයස ඔය බොහෝ දේවල් එන්න පුළුවන්. මොකද සමාජ සම්මතය අනුව ධර්මානුකූල ජීවිතය අනුව මතුවෙලා පේනවා. නමුත් අර නැවත නැවත මෙනෙහි කළා අභිවදති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඒ ගැන හිතලා සතුට වෙලා කියලා ප්‍රාර්ථනා කළ හිතලා දැන් ගිහිල්ලා තියෙන. ඊට පස්සේ හිතන ඕන දෙයක් කමන්නේ. හොඳින් බැරි නම් නරකින් හරි, ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි මගේ අරමුණ මට ඕන කියන තැනකට වැටෙනවා. මේක තමයි බරපතල ගැටලුව. ඒ නිසා සතර හතිපට්ඨානයේ සියලු දෙනාටම සිත සිහිය යොමු කරන්න ඕනේ. සතර හතිපට්ඨානය ඔබට මතකයි. එකක් ගත්තොත් කායේ කායානුපස්සී විහෙරති ආප්තාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. දැන් ඔබට කටපාඩමේ තියෙනවද නැද්ද කියන දේට වඩා ඒ ධර්ම මනසිකාරය ඇති කරගන්න පුළුවන්ද කියන එක වටිනවා. හැබැයි කටපාඩමට තියෙනව නම් වඩා පහසුයි. එහෙමයි. මොකද නැත්තම් මේ ජීවත් වෙන පරිසරය තුල මොන තරම් දේවල් ඔළුවලට එනවද? ගෘහස්ත ජීවිතවල ඔබට තේරුම් ගන්න පුළුවන්. එළියට බැසීමේ ඉඳලා රැකියාව වෘත්ති ඉගෙනීමේ ඉඳලා මොනතරම් කරුණුත් එක්කද ව්‍යාකූලව හිත පාත්තන්නේ කියලා. එතකොට මේ පිරිසුදු දහම් පෙළ නිවරදිව හිත තුල කටපාඩම පවතිනවා නම් ඒක තමන්ව උනන්දු කරනවා. ඒ නිසානේ මුලින්ම අපි নমස්කාරය උගන්වලා තෙරුවන් වන්දනා ඉතිපිසෝ සාක්කාතෝ සුපටිපන්නෝ ගාථා තුන සාමාන්‍යයෙන් සියලුම බෞද්ධයන්ට ශ්‍රාවක ශ්‍රාවිකාන්ට පාහේ මතකයේ පවත්වා ගන්න ආරාධනා කරන්නේ. නැත්නම් නිකන් තෙරුවන් ගුණ මෙනෙහි කරනකොට පිළිවෙලින් එක සකස් නොවෙන්න පුළුවන්. එතකොට මේ බුද්ධ භාෂිතයක් මේ තෙරුවන් ගුණ බුදුරජාණන් වහන්සේම දේශනා කරපු තෙරුවන් ගුණ තමන්ගේ මනසට පිරිසිදුව සකස් වෙනවා. ඒ නිසා මේ උතුම් දහම් කරුණොත් මතකයේ තියෙන එක වඩා හොඳයි.
කයෙහි ඇවතුම් පැවතුම් අනුව දකින්න. කයේ ඇවතුම් පැවතුම් අනුව දකින්න. දැන් ඔබ මෙනෙහි කරොත්. දැන් මේ වාඩි වී සිටීමේ පරයන්ක තමයි මේ ඔබ දැන් මේ අනුගමනය කරන්නේ. දැන් ඉරියව් තියෙනවනේ. වාඩි වී සිටීමේ ඉරියව්ව මේ. දැන් මේ ඉරියව්ව සිටින විට පවා ඔබට සිහිය පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. සතර මහා ධාතුන්ගෙන් සමන්නාගත මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය වැగిරෙන බව උෂ්ණය වායුව නම් වූ සතර මහා ධාතුන්ගෙන් සකස් වුණා වූ මේ කය දැන් මෙන්න මේ ඉරියව්ව තුල වාඩි වී සිටීමේ ඉරියව්ව තුල පවත්වනවා. ඔබට කොච්චර වෙල ඕක කරන්න පුළුවන්ද? අපි ඕනමන් කියමු පැය 12ක් දවල් කාලෙම හිටිය ඊට පස්සේ අපිට ඕන විදිහට මේ කිසිවක් පවතින්නේ නැහැ. ඒකත් ඉතින් මේ හයියක් හක්තියක් තියෙනවා කියන කාලය තුල අපිට ඕන විදිහට මේ කිසිවක් පවතින්නේ. ඇයි අපිට ඕන විදිහට පවතින්නේ නැත්තේ? මෙතන තියෙන හේතුඵල ධම. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියන ඔබට පාඩම් ඇති නිතර අහලා තියෙනවා. පටවියාදී හේතුන්ගෙන් සකස් වෙලා තමයි දැන් මේ ඔබ දැන් මේ වාල්ලේ ඉන්නේ. මේව විසිරෙන්න පටන් ගන්න ඔය ඉරියව්ව ඉන්නකොට. එතකොට ධන හිසරි දෙන්නේ කකුල් දික් කරන්න වෙන්නේ හේතු වෙන්නේ. ඔබ කියන්නේ ලෙඩ වුණා, ගිලන් වුණා, ඔය ඔක්කොම දේවල් සඳහන් කරන්නේ මේ ධාතු හතර අඩු වැඩි වෙනවා. එක් හුස්ම ගන්නවා වැඩි, එක් හුස්ම ගන්නවා අඩුයි, ලේ ගමනාගමනේ අඩුයි, ලේ ගමනාගමනේ වැඩි, මේ දේ අඩුයි, මේ දේ වැඩි. ඔය ඔක්කොම දේවල් වර්තමානයේ ඔබ කියන්නේ වෛද්‍ය විද්‍යාව තුළ. ඔය සාමාන්‍ය ජනයා දන්නවා. මේ ධාතුන්ගේ විසිරියාම. කයේ ඇවතුම් පැවතුම් දකිනවා. සම්මුතියට මම කියලා පනවගත්ත මම සත්පුද්ගල පනවගෙන පරමාර්ථ වශයෙන් ස්ථිරව නැහැ. පනවගෙන පැත්තට පරමාර්ථ වශයෙන් මෙතන කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. මේ අදහස තුල දැන් ඔබට පවතිනවා. ඒ වෙනුවෙන් ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරේ. ඒ වෙනුවෙන් කෙලස් තවන තමයි දැන් ඔබ මේ වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්නේ. අනුකුත් දම්පින්කන් සියල්ලම ආතාපි වෙනවා කෙලස් තවන වීරේ. අර අරමුණට උපකාර වෙන්න තමයි කටයුතු කරනවා. එහෙම කරනවද? ඒ අවබෝධයකින් තොරව අපි මල් පූජා කළා, පින්කම් කළා, පෙරහැරේ ගියා, පූජා කළා, ගොඩක් දේවල් කියනවා. ඔය මොනවා කළත් පින් සිද්ධ වෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වෙන්න නම් සිත සීහ පිහිටුවා ගත යුතුමයි. ආතාපි කෙලස් තවන වීරෙන් දන් දෙනවා. කෙලස් තවන වීරෙන් ඔබ කියන ඕනම් පින්කම කියන පින්කම් කියනකොට ලෝභ දෝෂ මොහ සංසිඳන දෙන්නේ පින්කමක් කියන්නේ. එතකොට එවැනි පින්කම් කරන්න පුළුවන්. ලෝභ දෝෂ මොහ සංසිඳන ආතාපි සම්පජානෝ සතිමා. તો සම්පජානේ කිව්වේ මනාවෝ පරීක්ෂාකාරී නුවණ. හට අරගෙන බිඳී නැතිව යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්. සම්මුතිය පමණයි මම කියන්නේ. මගේ කියන්නේ. මොනතරම් දුවේ පුතේ කියලා හඬ නැගුණත්, ඇයි මම අම්මා අපච්චි කියලා හඬ නැගුණත් මේ සම්මුතියක් පනව ගැනීම ප්‍රඥප්තියක්. පරමාර්ථ වශයෙන් මේ මම කියන සම්මුති මමවත් හැබෑවට පවතින්නේ හට අරගෙන බිඳී යනවා. අම්මා අපච්චි කියන්නේ ස්වාමියා බින්ද කවුරුත් හට අරගෙන බිඳී නැතිව යනවා. පැවැත්ම තුල පනවගත්ත මම මගේ කියලා පරමාර්ථ වශයෙන් මෙතන කිසිවෙක් හෝ කිසිවක් නැත. එහෙමනම් ලෝභයෙන් අවිජ්ජා දැඩිව ඇලෙන්නවත් දෝමනස්යෙන් පටිගෙන් ගැටෙන්නවත් මෙහි කිසිවක් නෑ කියලා අවබෝධයට තියෙනවා. දැන් මේ කායානුපස්සනාවත් එක්ක කොටසක් පමණ සඳහන් කළේ. ඒ සඳහන් කළා විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආසාව හා දොම්නස සංසිඳෙන්න සිත සිහිය පවත්වනවා. ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් කාන්තා පිරිමි කාටත් උපාසක උපාසිකා සියලු දෙනාටම මේ අවබෝධයෙන් යුතුව තමයි ධර්ම මාර්ගයට ලං වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ සිත නගාගෙන. එහෙම නැත්නම් සාම්ප්‍රදායික අපි පින්කම් කරනවා කියන තැනක ඉන්න පුළුවන්. ඒකේ වැරද්ද පුතේ පින්කම් කරනවා කියන තැනක අවසානයේ පාපයකින් අවසන් වෙන්න පුළුවන්. ඇලීම සහ ගැටීම එක. ඇලිලා බැඳිලා ගැටිලා හඬලා අමනාප වෙලාම අවසන් වෙන්න පුළුවන්. ඒක ක්‍රියාවක් දකිනවා. අපි මේ වගේ දෙයක් කළා කියලා. හැබැයි අවබෝධය සිදුවිය යුතු අවබෝධය එතන නැහැ. එයයි වෙන්න ඕනේ. හොඳයි. දැන් ওই අදහසක් පැවැත්තුවා මේ සියල්ල පිරිමි අයට වගේම මව්වරුන්ට ලබන්න බැරිද? සියලු දෙනාටම පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ කාන්තා පිරිමි බැහැ කියලා වර්තමානයේ අරගෙන තියෙන මේ ශාරීරික භෞතික ස්වභාවයත් එක්ක. හැබැයි මේ භෞතික වශයෙන් කාන්තාවට වඩා පිරිමියාට ශක්තියක් තියෙනවා යම් තැනක. එහෙම නෝනෑත් ඉන්න පුළුවන්, කාන්තාවොත් ඉන්න පුළුවන්, පිරිමින්ට වඩා ශක්තිය තියෙන භෞතික කායික වශයෙන්. නමුත් සාමාන්‍ය වශයෙන් පිරිමිට ශක්තියක් තිබෙන බව සාමාන්‍ය මතය හා පිළිගැනීම තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ යටත් වීමක් පිළිබඳ. විශේෂයෙන්ම මනස තුල, මොළය තුලත් එහෙමයි, වර්තමානයේ විෂය දැනුම උගත්කම් අතරත් එහෙමයි. පිරිමියාට වඩා කාන්තාවට මොළේ දියුණු කරගන්න පුළුවන් කියන අදහසක් නැහැ. සියලු දෙනාටම එක වගේ.
නමුත් බෞද්ධ දර්ශනය තුල කතා කරන්නේ අපි සිත, මනස, විඥානය කියන වචන තුනෙන් එකක් හැටියට කතා කළා. අන්න එතනයි බුද්ධහම තුල පෙන්වුම් කරන්නේ. විඥානය, මනස, සිත ආධ්‍යාත්මිකය තුල දියුණු කර ගැනීමේදී කාන්තා පිරිමි කිසිදු ගැටලුවක් නැත්තේ නෑ. එහෙමයි. ඒ ඔබ හිතෙන් නැගී සිටින්න ඕනේ මේකයි. මේ අදහසත් එක්කයි එහි නැගී සිටින්න ඕනේ. එතකොට මාර්යා හරම කිව්ව මොකද්ද කියපු කතාව මතකද? උදාහරණයක් කිව්ව. අහලා අමතක කරන්න. හැබැයි දහම් කතාව තේරුම් ගන්න කමක් නැහැ. මොකද ඒ කිව්වේ? ඇඟිලි දෙකේ නුවණක් තියෙන කාන්තාවන්ට මේ ඉර්ෂයෙන් ලබන සමාධියක් ලබන්න පාත්ත ගන්න ආධ්‍යාත්මික ජීවිතයක් ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ අදහස. එතකොට මොකද්ද මාර්යා බව දැනගෙන මාර්යාට මෙහෙම සඳහන් කළා. ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවයට කරන්න දෙයක් නැහැ. චිත්තම්මිසු සමාහිතේ. හිතේ සමාධිය ඇති වෙනවනම් හිත දැන් අපි මෙතෙක් කෙටියෙන් හෝ සාකච්ඡා කරගත ආකාරයෙන් මේ ධහම දැක ගන්න පුළුවන් නම් ස්ත්‍රී භාවයට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ස්ත්‍රී භාවයට කරන්න දෙයක් නැහැ ඒකට. ස්ත්‍රී භාවයේද පුරුෂ භාවයේද එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඥානම්මි වත්තමානම්මි මේ සම්මා ධම්ම විපස්සතෝ. මේ ඥානය පහල කරගෙන සිත දියුණු කරගෙන සම්මා ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් ඒ ධර්මයේ රැඳී තිබෙන්නම් ඒ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එකේ ගැටලුවක් නැහැ. ඒ නිසා මාර්යා නුඹෝක කියන්න ඕනේ ස්ත්‍රිය කියලා පුරුෂය කියලා මම කියලා වෙන වෙන කවර හෝ නම් හදාගෙන ඉන්න අයට ගිහිල්ලා එහෙම කියන්න. හැබැයි වෙනම මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ධර්මයේ ගලපලා සමාන කළ ධර්මය අවබෝධ කරන්න පුළුවන් මේ අයට පමණයි කියලා සමාධිය පහත් ගන්න පුළුවන් මේ අයට පමණයි කියලා එහෙම කිය යුතු වෙන්නේ නෑ. මාර්යා නොපෙනී ගියා. මේක තමයි අදහස. දැන් ඔබට සියලු දෙනාම ගිහි පැවිදි එහෙම ස්ත්‍රී පුරුෂ නැත්තම් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස මේ දහම් පෙළ තුලින් ගත යුතු ආදර්ශය ඒ අදහසමයි. එහෙමයි. දිනක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයේ වැඩ සිටිනවා. කෝසල මල්ලිකාවට දියණියක් ඉපදුනා කියලා විදිහලා රාජපුරුෂය සඳහන් කළා. ඒ වෙලාව රජතුමාගේ මූණ ටිකක් වෙනස් වුණා. වෙනස් වුණු වෙලාවේ හේතුව ප්‍රශ්න කරාම සඳහන් කළා. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් මේ මොකද්ද ප්‍රශ්නය, මොකද්ද මේ හිතේ ඇතුණු හැඟීම. නමුත් නිතරම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා ඒ අයගෙන් දැනගන්නම. එතකොට සඳහන් කරනවා මම බලාපොරොත්තු වුණු පුතෙක් දුවෙක් ඉපදුනා කියලා. දැන් මොකද්ද වෙච්ච හැඟීම? දැන් මේ දෙමව්පියන්ට වුණත් හිතන්න පුළුවන් දුවෙක් ඉපදුණු වෙලාවේ මොකද්ද ඔබට පුතේ බලාපොරොත්තු වුණාද? එහෙම නැත්නම් බලාපොරොත්තු පුතා වෙනුවට දුවෙක් ඉපදුනාද? ඔය මොකද්ද මේ අදහස කියන එක. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඒ වෙලාවේ පුතෙක් දියණියක් වුණාට කමක් ගැටලුවක් ඇත්තේ නැහැ. පෝෂණය කරන්න. මේදාවිනී සීලවතී සසු දේවා පතිබ්බතා. නුවණැතිනම් සිල්වන්තව නම් පතිවෘතා ධර්මයේ රකින්නව නම් එවැනි කාන්තාවක් බොහෝම වටිනවා. බොහෝම වටිනවා. මහරජතුමනි දියණියක් වුණත් පෝෂණය කරන්න. ඒ පුතෙක් ලබලා අනාගතේ ඒ රජතුමා ඒ පුතා රාජ්‍යයට පත් වෙලා අනුශාසනා කරනවා. ඒ පුතාට අම්මා කෙනෙක් වුණේ මෙන්න මේ දියණියක්. ඒ නිසා ඒ දියණිය මැනවින් රකින්නේ සඳහන් කළා. සීලවති කියලා වචනෙන් පාවිච්චි කරේ මේ දාවිනි නුවණ තියෙනවා නම් සසු දේවා පතිබ්බතා ස්වාමියාට බොහෝම ලිංගතව ප්‍රතිඋතා ධර්මයේ රැකගෙන කටයුතු කරනවා නම් ඒක බොහෝම වටිනවා කියලා ඒ මොහොතේ සඳහන් කළා. එහෙමනම් ඒ අදහස් පෙළ ඔස්සේ දියණියකට සහෝදරියකට කාන්තාවකට ලැබිය යුතු ආධ්‍යාත්මික ස්වභාවය මොකක්ද කියන එක අවබෝධ කරගත යුතු වෙනවා. දැන් මෙතෙන්දී අපි වඩාත්ම මේ අදහස පෙන්눔 කරලා තව අවස්ථාවක් තියෙන පුතේ මතු කරගන්න. ඒ තමයි කුණ්ඩලකේසියගේ අවස්ථාව. දැන් බොහෝ කුණ්ඩලකේසියත් සොරදෙටුවෙකුට විවාහයටපත් වෙලා ගිහිල්ලා පස්සේ මේ සොරදෙටු පුද්ගලයා මරණයටපත් කරන්න සූදානම් වෙන වෙලාවේ එතුමිය කළ ක්‍රියාදාමය ඔබට අහලා තියෙනවා. 3 වතාවක් ප්‍රදක්ෂිනා කරන්න ඕනේ කියලා පිටුපසට 3 වෙනි වතාව එන ගමන්ම අර සොරදෙටු පුද්ගලයා කන්දෙන් පල්ලෙහාට තල්ලු කරා. එයාගේ ජීවිතේ මොකද මේ පුද්ගලයා හැදුවේ ආභරණ ටික පැහැරගෙන මෙතුමිය කන්දෙන් පල්ලෙහාට තල්ලු කළා මරණයටපත් කරන්නේ. ඒ වෙලාවේ දෙවියෙක් සඳහන් කළා මේ බුදුදහමේ සඳහන් අදහස නොසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉතීහි පණ්ඩිතා හොන්ති තත්ත තත්ත විචක්කන. පුරුෂ පමණක් නෙමෙයි පුරුෂ පක්ෂයේ පිරිමය පමණක් නෙමෙයි පණ්ඩිත බවටපත් වෙන්නේ. තත්ත තත්ත විචක්කන ඒ තැනට අනුව කටයුතු කරන්න පුළුවන් නම් කාන්තාව නමුත් පණ්ඩිත කෙනෙක් බවට පත් වෙනවා. නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ.
ඉතිහි පණ්ඩිතා හොන්ති. ස්ත්‍රිය නමුත් පණ්ඩිත නුවණැති කෙනෙක් වෙනවා. ඒ තැනට විචක්ෂණයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. මේක බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන අදහස තමයි මතකොට දක්වා තිබෙන්නේ. දැන් අපි අද දවසේ මේ දේශනාවෙන් වඩාත් පෙන්눔 කරන්නේ ගිහි පැවිදි කියන දෙපාර්ශ්වයේම බික්කු බික්කුණී උපාසක උපාසිකා ගැන සිව් පිරිසටම එක හා සමාන ඔබට බැරි කාන්තාවකට බැරි පුතේ සම්මා සම්බුද්ධත්ව වෙන්න ඒ වගේම අර මේ සක්‍ර දේවේන්ද්‍ර වෙන්න මාර්යා වෙන්න මෙන්න මේ අදහස් මේ විදිහේ ස්වභාවයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒවටත් හේතු තියෙන්න පුළුවන්. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න කාන්තාවක් ගියොත් භෞතික වශයෙන් ඇතිවන ශාරීරික ගැටලුවක් තිබෙනවනේ. මම මේ කියන දේ පැහැදිලිනේ. භෞතික වශයෙන් කාන්තාවට ගැටලුවක් තියෙනවා. ඒ කිව්වේ කරදරයක් විපතක් වුණොත් ඒ මහ විපතක් වෙන්න පුළුවන්. දැන් මේ ස්වභාවයටපත් වෙනකොට හුදේකලා ජීවිතයකට වෙන්න වෙනවා. ඊළඟට කැලෑවක වනයේක සෙනසුනක තනියෙන් වාසය කරන්න වෙනවා. දැන් අර උප්පලවන්නා තෙරණියට කරදර කළානේ. සුභා මෙහිණියගේ පිටුපසින් ඇවිල්ලා ගිහි කාලේ ඉඳලා පුද්ගලයෝ S2 වර්ණා කරනකොට ඇස ගලවලා දුන්නනේ. දැන් මේ වගේ අවස්ථා හිතලා බලන්න උප්පලවන්නා තෙරණියට කරදර කළා. දැන් බුදු වෙන්න සකස් වෙච්චි කියන තැන කාන්තාවකට කරදරයක් කළොත් මොකද වෙන්නේ? අන්න ඒ නිසා භෞතික වශයෙන් ගැටලුවක් තියෙන නිසා ආධ්‍යාත්මික ජීවිතයේදී යම් දේවල් වල තියෙනවා. හැබැයි සීමාවක්. ඒ වුණාට ආධ්‍යාත්මික ජීවිතේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේදී කිසිදු ගැටලුවක් ඇත්තේ නැහැ. සම්මත ජන සමාජය තුළ කිසිදු බෙදීමක් ඇත්තේ නැහැ. පතිනියයි සඳහන් කළේ ඒ අදහසමයි. ඒ විතරක් නෙමෙයි දැන් සිගාලෝවාද සූත්‍රයේහි ඉස්සෙල්ලම ස්වාමියාට උපදෙස් දෙන්නේ. ඉස්සෙල්ලම ස්වාමියාට කියනවා තමන්ගේ ස්වාමි දියණියට සම්මානනාය, අනෝමානාය, අනිතිචරියාය, අලංකාරානුප්පදානේන ඉස්සරිය බොස්සක් ගේන කියලා. කිසි විටකවත් ස්වාමි දියණියට අගෞරව කරන්න එපා. සම්මානයි ගරු කරන්න. අවමාන කරන්න එපා. අනෝමානාය. අනිතිචරියාය තුන්වෙනි ශික්ෂාපදයේ රකින්න. වැරදි විදිහට හැසිරෙන්න එපා. පෞල් ජීවිතේ ඒ පොරොන්දු කඩ කරමින් අලංකාරානුප්පදානේන ඇඳුමින් පැළඳුමින් ආභරණෙන් සලකන්න. ඉස්සරිය බොස්සක් ගේන තමාසුති යමක් වේ නම් ඒ දේත් ඇයට පවරා දෙන්න. මේ ආදි වශයෙන් පෙන්눔 කළා. දැන් මේ සියල්ලම පෙන්눔 කළ අවසානයේ අපි මතකොට දක්වන්න ඕනේ ජීවන්ත පුතේ මව්වරු. ආධ්‍යාත්මික ජීවිතය තුළ කිසි විටකවත් ඔබ පහලකට හෝ සිතින් අඩුයි කියන ස්වභාවයකටපත් නොවි ඉදිරියටම ගමන් කිරීමේ හැකියාව සියලු දෙනාම එක හා සමාන වගේ වෙන්න ඕන. දැන් පුතේ මාතික මාතා නන්ද මාතා වගේ චරිතවල ඒතුමිය සමහර තැනක මේ ස්වාමින් වහන්සේලාටත් ඉහළට වගේ එකට බණ භාවනා කරන කර්මස්ථාන අරගෙන එතුමිය ඉස්සරහට යනවා මේ ඒ අවබෝධයෙන් යුක්තව ඒ මාර්ගඵල බෝධයෙන් යුක්තව ඉස්සරහට යනවා. ඒ හැකියාව ඔබට තිබෙනවා. අන්න ඒ අදහස ඔස්සේ ඔබ නැගී සිටින්න ජීවිතයේ අවස්ථාවක් ඇති කරගත යුතුයි. අන්න ඒ නිසා ඒ වෙනුවෙන් මව්වරු තමන්ගේ ස්වභාවය ඇති කරගෙන තමන්ගේ ජීවිතයට අවධානය යොමු කරගෙන විශේෂයෙන්ම දැන් ওই රාග දෝෂ මෝහ කියන වචනේදී දැන් කෙලෙස් වලට හසු වෙන අවස්ථා බොහොම වැඩි. අන්න ඒ නිසා එතෙන්දි වඩාත්ම සිත සිහිය පිහිටුවාගෙන ධර්ම මාර්ගයේ තුල තමා රැඳී සිටින්නේ කොහොමද කියන අවස්ථාව ඇති කරගන්න ඕන. එහිදී මූලික වශයෙන් අවබෝධය ගන්න ඕනේ අර සක්කාය දිට්ඨිය නැති කරනවා කියන තැන මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය වෙන් වෙන්ව දැක ගන්න ඕනේ. කියන්නේ රූපස්කන්ධය පෙන පිඬුවක් හැටියට දැකලා රූපය පෙන පිඬුවකි වේදනාව දිය බිබුලකි සංඥා මිරිඟුවකි සංඛාරය අරටුවක් නැති කෙසෙල් කඳකි විඥානයේ මායාවකි මේ වගේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මේ ලෙසින් කටයුතු කළාට පරමාර්ථ ධර්ම වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය කියන තැනකට හිත පුරුදු කරන්න අවශ්‍යමයි. දැන් මේකෙන් අදහස් කරන්නේ නැහැ දැන් කාන්තා පක්ෂයට පිරිම් පක්ෂයට සියලු දෙනාටම ඔබට රූපය ගැන පැවැත්ම ගැන ගැටලුවක් නැහැ. පිරිසුදුකම ප්‍රසන්නකමත් එක්ක ඔබට කටයුතු කරන්න පුළුවන්. දැන් විසාකා මහෝපාසිකාව ගැන දන්නවනේ. 7 වෙනි සෝවාන් වුණ 16 දී විවාහයටපත් වුණ දරුවන් 20ක් ලැබුණා. පංච කල්යාණයෙන් පිරිපුන්. ඒකට රූපෙන් විරූපී හෝ අවලස්සනය කියන කතාවක් එතන නැහැ. තාත්තගෙන් ලැබුණු 9 කෝටියක් වටිනා කහවණු මහලතා පැලඳගෙන හිටියා. ඔබ ඒ නිසා ප්‍රසන්නව ජීවිතේ පාත්තගත්තට වරදක් නෑ. ඇඳුම පැළඳුම ගැන සැලකිලිමත් වුණාට වරදක් නෑ. හැබැයි සම්මුතියට මේ දේවල් පැවැත්වුවට පරමාර්ථ ධර්ම වශයෙන් සියල්ල හට අරගෙන බිඳී නැතිව යනවා කියන උද්‍යව්‍යයට හිත සිහිය පුරුදු කරන්න. ඔබට පුළුවන්. අම්මා කෙනෙකුට පුළුවන් තමන්ගේ ස්වාමියටත්
අම්ම කෙනෙක් වෙන්න. ධර්ම ඉගැන්වුවේ අර සප්ත බරියා සූත්‍ර දේශනාවලදී භාර්යාවරු ගැන කියනකොට මාතු බරියා, සඛී බරියා, මේ භගිනි බරියා ආදී වශයෙන් දැක්වුව අම්මා කෙනෙක් වගේ බිරිඳ. හැබැයි ඔබ අර පැවැත්ම තුළ වගේම ආධ්‍යාත්මික ජීවිතය තුළ තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවෝ, සහෝදර සහෝදරාදීන් ධර්මයට නතු කරගන්න, කැඳව ගන්න හැකියාවක් අම්මා කෙනෙකුට ප්‍රසන්න වෙන්න ඕනේ. ධර්මයේ පිළිබඳ අවබෝධයක් පවත්වා ගන්න ඕනේ. අර අපි මුලින් ආරාධනා කරා සතර හතිපට්ඨානයේ සිහිය පුරුදු කරන්න හොඳ අවස්ථාවක් හදලා ගන්න. අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට වගේම භෞතික වශයෙන් සම්බන්ධයේ තියෙන නිසා විශාල වගකීමක් තියෙනවා. පුංචි කාලේ ඉඳලා දරුවන්ව පවින් වළක්වල යහපතේ පිහිටුවලා ආදී වශයෙන් ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන්න. ඒ නිසා සතර හතිපට්ඨානයේ පුරුදු කරන ලද සිහිය මනාව පුරුදු කරන්න. ඊළඟට සත්ත බොජ්ජංග ධර්ම වලට දැන් නීවරණ ධර්මත් බැහැර කරන්න අවබෝධයක් ඇති කරගන්න. මොකද දැන් ඔබ බුදු අම්මා කියන වචනේ සංස්කෘතිය තුල හැදුනා වගේම දරුවන්ගේ ලෝකෙට නිකම්ම බුදු අම්මා කියන වචනයට වඩා ධර්මයේ තුලටත් කැඳවා ගන්න කෙනෙක් බවට පත් වෙන තත්ත්වයට ඒ ස්වභාවය ඇති කරගන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම වලට හසු නොවෙන්න ජීවිතය පවත්වන්න ඔබට ධර්ම මාර්ගයේදී හැකියාව තියෙනවා. අනිත් ආකාරයෙන් සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා වචන පෙළ මතකද? සත්බොජ්ජංග සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවා පුතේ එකින් එක විස්තර කරන්න ඕන කරුණු. නමුත් මේ වෙලාවේ අපිට අවස්ථාවක් නැහැ. ඔබ මතක තියාගන්න නීවරණ ධර්ම බැහැර කරමින් සත්බොජ්ජංග ධර්ම දියුණු කරගෙන හැබෑවටම ඔබ ධර්මයේ තුලත් අම්මා කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේට ඔබ බුද්ධෝවිය මාතා බුදුරජාණන් වහන්සේට අම්මා වූ කියන තැනක මහා ප්‍රජාපති ගෞතමිය ගැන හිතුව වගේ මම මගේ දරුවන්ට බොහෝ දරුවන්ට ස්වාමියාට පව සමස්ත සමාජයට දැන් බොහෝ විටක බික්කුවක් වුණත් භික්ෂුන් වහන්සේනමක් වුණත් පුතේ සමහර තැනක අම්මා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා කෙනෙක් දෙස බලන වගේ බලන්න කියලා. අන්න ඒ දෙසින් සිත සිහිය පිහිටුව ගත්තම ඔබ හැම කෙනෙකුටම දැන් ගුරුතුමියක් වෙච්චි තමන්ට දසදහසක් දරුවන්ට අම්මා කෙනෙක් වගේ කියන තැන හැබැයි භෞතික ලෞකික ලෝකේ ගැන පමණක් නෙමෙයි ධර්මානුකූල අදහසින් පවත්වා ගන්න නීවන ධර්ම බැහැර කරගෙන හත් බොජ්ජංග ධර්ම වඩන තැනකට සිත සිහිය පුරුදු කිරීමෙන් ඔබට ආධ්‍යාත්මික ජීවිතයේ තුනුත් මහඟ වූ උපකාරය සියලු දෙනාටම ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අද දවසේ සෝමා තෙරණිය මුල් කරගෙන ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මව්පක්ෂය ආධ්‍යාත්මික ජීවිතයේ තුලත් කොහොමද නැගී සිටින්නේ කියන තැනයි අපි විග්‍රහ කරන්න බලාපොරොත්තුනේ. පෞල් පරිසරයක් තුල මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් මඟ අරුමුණු කරන්නත් ඔබ වගේ ස්වාමි දියණියක් අම්මා කෙනෙක් ජීවිතය තුල මුණ ගැහුනේ සැනසෙල්ලක් කියලා පවුල තුලින්ම ඇහෙන්න. ගෙදරට පමණක් නෙවෙයි. ඔබ කොතනද ගමන් කළේ? මටත් මේ වගේ අම්ම කෙනෙක් ඉන්නවා කියලා හිතට දැනෙන්න ලෞකික ලෝකයේ තුලත් ආධ්‍යාත්ම ජීවිතයේ තුලත් නැගී සිටින්නට යයි ආරාධනා කරමින් හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස උපනිශ්‍රය කරගන්නට ආරාධනා කරමින් දේශනාව නිමා කරනවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි, කාන්තාවන්ට ධර්මයේ දකින්නට, ධර්මයේ දකිමින් ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන අවස්ථාවන් පිළිබඳව විදහා දක්වමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන අපි ඉදිරියට පවත්වාගෙන ආව. විශේෂයෙන්ම වර්තමානයේ කාන්තාවන්ට මේ සූත්‍ර දේශනාව හරහා, මේ දේශනාව හරහා ගත යුතු ආදර්ශයක් බොහොමයක් තිබෙනවා. ඉතින් මේ ආදර්ශ තමන්ගේ ජීවිතවලට එකතු කරගනිමින් යහපත් කාන්තාවක්, යහපත් මවක් ලෙසට මේ ජීවිතය ගත කරන්නට ඔබට ආරාධනා කරමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහනට ලැබී තිබෙන කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා දේශනාව අදට නිමවට පත් කරන්නට බලාපොරොත්තු වෙන. අද දවසේ දේශනාව සඳහා ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සාදු සාදු. සදහවත් පින්වත්නි, එම අවසන් කළ දේශනාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ මහරගම් පදිංචි යමුනා ගුණරත්න මහත්මිය, නිලන්ත මොණරවිල මහත්මයා සහ එම දියණිය සචිනි මොණරවිල දියණිය, අරමුණ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම, 2016 දෙවනි මාස 29 වන දින පල්ලෝසපත් අයියේ ගුණරත්න පියාණන්ට පින් පැමිණීමට සහ පවුල්වල මියගිය සියලු ඥාතීන් නමින් පුණ්‍ය අනුමෝදනා කිරීම. ඒ වගේම අපට දේශනාව සිදු කළ අපට සෙත් ප්‍රාර්ථනා කරනවා.
89 වන වියෙහි පසුවන හේමා මාලිනී හඳ කුඹුර මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායස සෙත් ප්‍රාර්ථනා කිරීම 2021 4 මාසේ දෙවැනි දින සිදු වූ හදිසි අනතුරු අවස්ථාවේ තමන්ට ශක්තියක් වූ සුභාසිනී පෙරේරා මහත්මියට සහ මනෝජ් මදුරක් පෙරුම මහතාට තිස්ස හේවා විතාන මහතාට සහ ප්‍රියන්තා කාර්යවසම් මහත්මියට විස්මා විනෝදිනී මහත්මියට සහ දුලාන් දසනායක මහතාට තමරා ගොඩැල්ලේ මහත්මිය සහ කුමා බොරලැස්ස මහතාට සිසිර කරුණාරත්න මහතාට සමීර සම්පත් මොහොට්ටි මහතාට වින්ද්‍යා ගුණසේකර මහත්මිය සහ රවීන්ද්‍ර ජගනාත මහතා ඇතුළු සියලු පවුල්වල සමාජිකාවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ බලාපොරොත්තු වන අයුරින් ඒ මියගිය පියාණන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් තුනුරුවන් සතු අනන්ත ගුණ බලය ප්‍රාර්ථනා කරමින් සියලු දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාත් නොමදව වේවා කියන අදිෂ්ඨානයත් ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුපින්නතුනි සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන තුළින් අපි හැම කෙනෙක්ගේම ජීවිත සුපසන් කරන්නට අද දවසේදීත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කළ බතරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ධූරේන ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේටත් තවත් චිරහත් කාලයක් මෙවැනි වූ ශාසනික මෙහෙවරයන් නිරත වෙමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට උන්වහන්සේ කරගෙන යන්නා වූ උතුම් ශාසනික මෙහෙවරයන් චිරහත් කාලයක් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේපා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් දායකත්වය ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට සංකේතාත්මකව ගෞරවනීය දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට දැන් ආරාධනා කරනවා. පින්තුණිය සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන සෑම සතියේ සිකුරාදා දවසකම උදෑසන 8ට ඔබ වෙනුවෙන් අපි විකාශනය කරනවා. ඒ වගේම නැවත විකාශය මධ්‍යම රාත්‍රී 12ට බෞද්ධ රූපවාහිනී නාලිකාවට ඒකාත්මික වෙමින් ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් මේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන වෙනුවෙන් ඔබට දායකත්වයේ ගනිමින් ඔබේ දායකත්වයේ මත ලෝවැසි සත්වයන්ගේ දහම් පිපාසය සංසිඳුවාලන්නට බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ දේශනාවක් විකාශනය කරන්නට හැකියාව අවස්ථාව තිබෙනවා. ඉතින් මේ පිළිබඳව දැන කියා ගන්නට කතා කරන්න අපට 0112 689 307 කියන දුරකථන අංකයත් 0117 215 288 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. ඉතින් මේ පිළිබඳවත් සිහිපත් කරමින් අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කළ යමුනා ගුණරත්න මහත්මිය වගේම නිලන්ත මොණරවිල මහත්මයාත් සචිනි මොණරවිල දියණිය ප්‍රධානී පින්වතුන් පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනකටමත් උතුම් වූ තුනුරුවනේ අනන්තානුභාවයෙන් යහපත් වාසනාවන්ත නිදුක් නිරෝගී ධර්මානුකූල ජීවිත ගත කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා. සම්මා සම්බුදු සරණයි.